කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක ධර්මදේශනාමේ වැඩසටහනයි මෙලෙස අදත් අපි ආරම්භ කරන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. ජීවිතයේදී ඔබ කොතරම්නම් දේවල් වලට ආස කරනවද? යම් කෙනෙක් අධ්‍යාපනය තුළින් ඉහළටම යන්න උත්සාහ කරනවා. විවිධ ශාස්ත්‍රයන්, විවිධ වෘත්තීයන් ඔහු අනුගමනය කරන් අනුගත වෙන්න උත්සාහ කරනවා. මේ ආශාවාදී නැත්නම් මේ ඇල්මි සීමාවක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ පිටක පෙන්වා දෙනවා. පින්වත් මහණෙනි, ඔබ හිතන්න මහා කාවණු වැස්සක් පහිනවා කියලා. හැබැයි මේ ජීවිතේ මේ පෘථග්ජන සත්‍යය නිරන්තරව බලාපොරොත්තු වෙන්නේ හැමදාම මේ වගේ රත්තරන් කාවණු වෙනවනම්, එහෙම නැත්නම් ධන දාන්‍ය නිරන්තරව ලැබෙනවනම් ඒක තමයි කියන බලාපොරොත්තු වෙන්නේ. නමුත් නියම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය නියම පුත්කලයා කවදාක්වත් එහෙම කරන්නේ නැතුව උතුම් වූ නිර්වාණ ඵලයට, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිරන්තරයෙන්ම ඇලෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මනාකොට පෙන්වා දෙනවා. ඉතින් සුපින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මීය කාරණාමයි අප ධම්සක වැඩසටහනේදී කතිකා කරන්නේ. ඔබ වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ තිල්න කරන්නට. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සූදමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දහත් පට්ටිය පිළිගන්නවා. ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී මා කලින් ඔබට සඳහන් කළ පරිද්දෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ කාරණා පිළිබඳයි අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන්, ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් ඔබට පුළුවන් නම් මේ වැඩසටහන අවසාන වන තෙක් ඉමහත් වූ ගෞරවාදරයෙන් යුක්තව මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අනිවාර්යෙන් ඔබේ ජීවිතයට බොහෝ කරුණු උකහා ගන්නට, එකතු කර ගන්නට ඔබට හැකියාවක් ලැබේ. ඔබේ ජීවිතයේ කොතෙකුත් නම් විවිධ ශ්‍රේෂ්ඨ වලින් වැරදි වන්නට පුළුවන්. නමුත් නිවැරදි දේවන්නේ ඒ වැරදි නිවැරදි කර ගැනීමයි. ඒ වැරදි නිවැරදි කර ගන්නටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මීය කාරණා අපි ඔබට මෙලෙස පෙන්වා දෙන්නේ. මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මීය කාරණා අපට මනාකොට පෙන්වා දෙන සෙක්වා. සාදු සාදු සාදු. සීලේ පිහිටන්නට මාත් සමගම කියමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං
සාදු සාදු. සීලය අදිෂ්ඨාන කරගෙන මා කීවාට පස්සේ මේ විදිහට කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු. මාත් සමගම කියමු නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ. සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි දන්නවා මේ අපි ලැබපු මේ ජීවිතය සදාකාලික එකක් නෙවෙයි. දැන් අපි ගත්තොත් අපේ අත් දෙක එකට එකතු කරලා වතුර දෝතක් අපේ අතට ගන්න. සමහර වෙලාවල් වලට ඔබ එහෙම කරලා නැද්ද? කරලා තියනවද නැද්ද? තියනවනේ. සමහරට මූණ හොද ගන්නට ගියාම මොකද අපි කරන්නේ? අත් දෙක එකට එකතු කරලා වතුර දෝතක් අතට ගන්න. ඒ ගන්න වතුර දෝත සදාකාලිකද? නෑ නේද? ඒ වතුර දෝත මොකද වෙන්නේ? මේ ඇඟිලි පුරුක් අතරින් මොකද වෙන්නේ? සිඳිලා යනවා. ඒ වතුර දෝත සදාකාලික නොවන්නේ යම් ආකාරයෙන්ද? මේ වගේ තමයි පින්නතුනි අපි ලැබු මේ ජීවිතෙත් සදාකාලික නේ. නමුත් අපි ඒ කාරණේ ඔබට සිහිපත් කරද්දී අපි සිහිපත් කරද්දී ඒ කාරණේ මුල් කරගෙන අපේ හිතේ සංවේගයක් උපදින්නේ නැද්ද එකපාරට? සංවේගයක් උපදිනවනේ. සංවේගයක් උපදිනවා කියලා කිව්වේ මොකද්ද? හිතේ ඇයි සංවේගයක් ඇති වුනේ අපිට? ඒ කාරණේ සිහිපත් වෙද්දී අපිට එක්තරා අතකින් අපේ සිතේ පුංචි තැති ගැනීමක් ඇති වෙනවා. ත්‍රාසයක් ඇති වෙනවා. බයක් උපදිනවා. ඒ කාරණේ සිහිපත් කිරීම නිසා එසේ වූවා නම් අපිට පින්නතුනි එකපාර වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම නිකමට හරි බලලා කරලා අපිව ඔබට
දරුණු රෝගයක් වැළඳිලා තියෙනවා පිළිකාවක්. මේ தත්ත්වෙ ටිකක් උඩුදුවලයි තියෙන්නේ. ඔබ ටිකක් කලින් ආවනම් මොන හරි අපිට කරන්න තිබුණා. ඊට පස්සේ අපිට දැන් කරන්න දෙයක් නැහැ. ඔබ අදහන ධර්මය මොකක්ද කියලා අහන්න. ඊට පස්සේ ධර්මයට අනුරූප මේ ටිකක් ජීවිතය ගැන නුවණින් හිතන්න. මේ ජීවිතේ අනිත් එකක් නේ කියන අවස්ථා මේ රටේ සමහර මිනිස්යන්ට මේ විද්දිත් ලැබෙන්නේ නැද්ද? සමහර වෛද්‍යවරු එහෙම කියන. ඔව්ද නැද්ද? ඔව්නේ. එහෙම අසන්ට ලැබුණොත් අපේ හිත කඩාගෙන වැටෙන්නේ නැද්ද? කඩාගෙන වැටෙනවා. ආන්හිම කඩාගෙන වැටුනහම අපේ හිතේ ලොකු සංවේගයක් ඇති වෙලා අපිට ඒ වෙලාවේ මොනවා සිතෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? අපිට සිහිපත් වෙන්න පුළුවන් දුවදරු, තව අපේ තියෙන කටයුතු, තව ටික දවසකින් මේ සියල්ල අත්හැරලා යන්න වෙනව නේද? සිහිපත් වෙයිද නේද? සිහිපත් වෙනවා. මේ අත්දැකීම පින්නතුනි අපිටත් ගොඩක් තියෙනවා. ඇයි? අපි භික්ෂුන් වහන්සේලා නෙනේ. ගිහි අයට බොහෝ අයට අපිව සිහිපත් වෙන අවස්ථා තියෙනවා. ඒ වුණාටද ගොඩාක් වෙලාවට සිහිපත් වෙනවා ස්වාමින් වහන්සේ නමක්ව ওই වගේ දරුණු තත්වයකටපත් වුණාම. එතකොට මොකද වෙන්නේ? ආන් එතකොට අපිට බාහිරින් පිහිටක් අවශ්‍ය වෙනවනේ. හවුද නැද්ද මේ කියන කතාව? ඇත්ත. ආන් ඒ වෙලාවට මොකද වෙන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා බෞද්ධ කෙනෙක් නම්. එහෙම නැත්නම් ධර්මීය සංඝයා සිහිපත් වෙනවා. එතකොට බෝධි පූජා තියන්ට අපි පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ ගාවලට ඇවිල්ලා සමහරට අඬා වැටෙනවා, කඩාගෙන වැටෙනවා. මා ගාවට එක්කෙනෙක් ආවා මේ පෙනහළු වල තරුණ කෙනෙක්, තරුණ කාන්තාවක්. මගේ මිත්‍රයෙකුගේ මේ නෑදෑ වෙන කෙනෙක්. ඉතින් ගත්තාම මේ පෙනහළු වල පිළිකාවක් කියලා. ඒ වගේ රෝග තත්ත්වයක්. දැන් හොඳටම බය වෙලා. මං ඇහුවා ඉස්සර ඔයා බයෙන් හිටියද කියලා ඇහුවා. ඕක දැනගන්න කලින්. එතකොට නම් බය තිබුණේ නැහැ කිව්වා. ආන් එවෙලේ එතකොට අපිට ධර්මයේ සිහිපත් වෙනවද? සිහිපත් වුණාද? නෑනේ. එතකොට අපි සාමාන්‍යයෙන් පොදුවේ කියන දෙයක් තියෙනවා. මොකද්ද අපි කියන්නේ? ධර්මයක් ගැන අහන්න ලැබුණොත්, සිල් ගන්නට වටපිටාවක් ලැබුණොත්, වටපිටාවක කවුරු හරි කිව්වොත් සිල් ගත්තොත් හොඳයි නේද? ධර්මයක් ඌවා මේ අපිට තව වැඩ ගොඩක් තියෙනවා. අපි කියන්නේ නැද්ද පොදුවේ? කියනවා. එහෙනම් අපිට පැහැදිලි අපි ආසාවෙන් මත් වෙලා ඉදි මේ ජීවිතේට. ඒ කියන්නේ අපිට තව කල් ජීවත් වෙන්න තියෙනවා, ආයුෂය තියෙනවා, ලෙඩ රෝගයක් ඇඟේ නැහැ නේද? අපිට හැම වෙලෙම පොදුවේ හැමෝටම හිතෙන දෙයක් තමයි ස්වභාවිකව දි รา පත් වෙලා වයසට ගිහිල්ලා අපි අවසන් ගමන සිදු වෙවි කියන එක. හැබැයි ඒකත් අපේ හිතේ තියෙන අපේක්ෂාවක්, ආසාවක් විතරයි. ඒතර බලන්න මේ දේත් එක්ක එක දෙයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? අර අපේ ජීවිතේ දැන් නිරෝගී තව කල් ජීවත් වෙන්න තියෙනවා, මට ධනෙ තියෙනවා, බලය තියෙනවා කියන මේ ඔක්කොමත් එක්ක අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ මොකද්ද? සිල් ගන්න, ධර්මයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන එක අපිට නැති වෙනවා. එහෙනම් මේ ජීවිතය ගැන තියෙන මේ මත්වීමත් එක තමයි මනුස්සයාට මොකද්ද උපදින්නේ එහෙනම්? ප්‍රමාදේ උපදිනවා. ඒතකොට අර වගේ සංවේගජනක දෙයක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ආන් ඉවෙලි කියන්න ඕනෙත් නෑ. ආරාධනා කරන්න අවශ්‍යත් නෑ. ආන් එතකොට එනවා හොයාගෙන. ආන් එතකොට ඇවිල්ලා මේ ධර්මය ගැන අහනවා. ඊට පස්සේ සතර අපායක වැටෙන්නේ නැතුව හාමුදුරුවනේ කොහොමද බුදුරයන් වහන්සේ කියා දුන්නේ? සමහරට එවිලට කියද්දී අර හිතේ තියෙන තැති ගැනීම බය වැඩි නිසා හිතට යන්නෙත් නැති අවස්ථා තියෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි මේක තැති ගැනීම තුලත් මේ ධර්මයේ පිහිටක් තියෙනව නැතුව අනුයි. හැබැයි ඒ මොහොත එන්නට මත්ෙනුයි අපි මේ ධර්මයෙන් පිහිටක් හොයන්න ඕනේ. එතකොට තිසරණී කියලා කියන්නේ ඇයි? තිසරණී කියලා කියන්නේ පින්වතුනි සරණටයි. තිසරණී කියලා කියන්නේ මේ සරණවල් පිහිටවල් තුනක් තියෙනවා. මනුස්සයාට තියෙන අසරණ බව මොකද්ද? මේ ජීවිතෙත් අසරණ වෙනවා. මේ ජීවිතේ මිනිස්සෙක් අසරණ වෙන්නේ ඇයි? අර උපන්න ඇස සදාකාලික නොවද්දි හරියට දියේ ඇඳි ඉරක් වගේ. ඒ වගේම තමයි දෑතට එකතු කරලා ගත්ත දිය දෝත සදාකාලික නෑ වගේ. එහෙම වෙද්දි මොකද වෙන්නේ? මේ ඇස අපට අහිමි වෙනවා කියන ලකුණු පහළ වෙද්දී අන්න මොකද වෙන්නේ? අපි අසරණ වුණා. ඒතර මේ ජීවිතය තුළ ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? ඔව්.
මේ ඇස මුල් කරගෙන 1000ක් දී අපිට උපදින්න පුළුවන් පින්නතුනි ඉපදින්න. ඒ වගේම තමයි මේ කන මුල් කරගෙන නාසය දිව කය මනස මේ ලැබුවා වූ ආයතන 6 අපි කියනවා ජීවිතය කියලා. මෙන්න මේ 6 මුල් කරගෙන මේ ජීවිතේ අපිට දහසක් අරුබුද අපිට ගලාගෙන එනවා. ඔබට එහෙම වෙලා නැද්ද? මේ දක්වා වෙලා තියෙනවද නැද්ද? තියෙනවා පින්නතුනි. එතකොට මේ ආයතන 6 තියෙනකන් හෙට දවසේ මේක නූපදීවිද? වෙනවාමයිනේ. ඒතර එහෙනම් මේ ජීවිතේ මිනිස්සෙක්ට දුක්ඛම් කටළු වෙනවා. ආන්නතරොත් අර දුකක් වේදනාවක් එද්දී ඒකේ ස්වභාවය තමයි ලෝකී පිහිටක් හොයන එක. බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, වෙන ආගමික කෙනෙක් වේවා පින්නතුනි. ඒ අය අදහන ශාස්ත්‍රුන් වහන්සේකින් පිහිටක් හොයන්නේ නැද්ද එතකොට? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකේ මූලික ලක්ෂණ එක කියලා. දුක වේදනාව ඇති වුනහම එයා බාහිරින් පිහිටක් හොයනවා. මිත්‍රයෙක්ගෙන්, වෛද්‍යවරයෙක්ගෙන්, මනෝවෛද්‍යවරයෙක්ගෙන්. ඔව්ද නැද්ද? ඔව්. සමහර වෙලාවට තමන්ගේ බිරිඳකින් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ කතා බහ කරන ස්වාමියාත් එක්ක වෙන්න පුළුවන්. සමහරට තමන්ගේ දුව දරුවෙක් එක්ක වෙන්න පුළුවන් පුතා මෙහෙම දෙයක්. එතන නැත්නම් ඥාතිත් එක්ක හරි කතා කරන්නේ නැද්ද? මේක පොදු ලක්ෂණයකින්. බාන්න බුදුරජාණන් වහන්සේට මේ ඇති වෙන ආරවුල සම්බන්ධව තියෙන පුළුල් අවබෝධය. එතකොට මේ ජීවිතයේ ඇති වෙන දුක්ඛම් කටළු මුල් කරගෙන මොකද කරන්නේ? එයාට පිහිටක් පිළිසරණක් අවශ්‍ය. අන්න අසරණ වෙච්ච මොහොතක්. ආන්නේ ඇති වෙන තැති ගැනීම වේදනාව දුකටත් පින්නතුනි අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම තුල පිහිට තියෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ කියන්නේ මේ ජීවිත ස්වභාවය මේ ස්වභාවයනේ පවතින්නේ. ඒතකොට මේ ධර්මය ඇසුරු කරගෙන ඒ දුක නිවා ගන්න පුළුවන්. සංඝං සරණං ගච්ඡාමි සංඝයා වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකෙට සාක්ෂියක්. ඒ කාලේ ඒ ධර්මය ඇසුරු කරගෙන යම් ප්‍රතිවේද කළ යුතු දෙයක් ඒ කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. සෝතාපන්න සකදාගාමි විදියට දුක නැති කරලා. ඵල නෙලාගත් යම් පිරිසක් වේද අතීතයේ වැඩ සිටිපු ඒ රහතන් වහන්සේලා ඔන්න සංඝයා සරණ යනවා. එහෙම නැත්නම් ඒ දුක නැති කරන මගේ ගමන් කරපු. සංඝං සරණං ගච්ඡාමි කිව්වේ ඒකට. එහෙම නැත්නම් මේ තිසරණී මුල් කරගෙන පින්නතුනි අපි බලාපොරොත්තු වෙන්නේ වාසියක් ඒ හාමුදුරු හොඳට ඇසුරු කරලා අසවල් දේ කරගන්න ඕනි. අසවල් දේ කරගන්න ඕනි කියන එක නෙමෙයි. භික්ෂුවක් ඇසුරු කළ යුත්තේ ගින්දර ඇසු කරනවා වගේ. මහා ප්‍රපාතයක් ළඟට ඇවිල්ලා හිමින් සැරේ පහළ බලනවා වගේ ඒ භික්ෂුව ඇසුරු කළ යුතුයි. මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් ඇසුරු කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ පිටි පැකට් එක තිබුණාද අසපේ ඕන තැනක තිබ්බ පන්සලක විය මොකද කරන්නේ? හදම් බොණ්ඩ කණ්ඩ බොණ්ඩ පටන් ගන්නවා. ඒ දේ වෙද්දි සංඝයාගේ දේ පරිහරණය කරන අපිට අකුසලයක සිද්ධ වෙන්නේ නැද්ද? වෙන්න පුළුවන්. ඒතර බාන්න අපි අර්ථය දැනගන්න ඕනි ගිහි පිරිසක් වශයෙන්ුත් පැවිදි පිරිසක් වශයෙන්ුත් ඇසුරු කරද්දී. ඒ ඇසුරු කරගෙන තමයි පින්වතුනි ආන් අපි ඇසුරු කරගන්නේ කුමකටද? මේ ජීවිතේ උපදින ගින්න නිවා ගන්නට කුමක් කරා පැමිණෙද? ඇස කන හරහා පැමිණෙන. ඒ වගේම තමයි පරලෝක ජීවිතයේ පිළිබඳවත් අපිට තියෙන අනාරක්ෂිත බවක්. අපේ මරණින් මත්තේ ජීවිතයක් තියෙනවද නැද්ද? මීට ඉස්සෙල්ලා අපි ඉපදිලා හිටියද නැද්ද? අපිට දහසක් අරුබුද තියෙනවා. එතකොට අපිට ඒකට ආවරණය වෙලා තියෙන්නේ. අනාවරණය වෙලා නැහැ. ඒ කියන්නේ වැහිලා තියෙන මේ හිතට. එතකොට මෙන්න මේ ආවරණය වෙච්ච දේ අනාවරණය කරගන්නේ කවුද? අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ. එක්තරා අවස්ථාවක මම බණකට ගියාම මේ කතෝලික ගෙදරක මේ මුහුදු වෙරළා ආසන්නයේ තිබුණ මම ওই පෙර ජීවිතය ගැන යම් සිද්ධි ටිකක් කිව්වහම එතන හිටපු කෙනෙක් කිව්වා ඒගොල්ලෝ කතෝලික එක්කෙනෙක් කිව්වා ස්වාමින් වහන්සේ අපේ නංගිත් පෙර ජීවිතේ කිව්වා. කොහෙද මෙහි ඉපදිලා හිටියේ අපි බයට එක්කන් ගියේ නෑ. අම්මටයි තාත්තටයි කවදාවත් අම්මා තාත්තා කිව්වේ නෑ. නැන්දි මාමි කිව්වා. දැන් මතකද කියලා මං ඇහුවාම කිව්වා දැන් මතක නෑ කිව්වා. ඒතර මේ කතාව මං මේ ඊයේ පෙරේද කෙනෙක් ආපෙලේ කිව්වා අපේ හාමුදුරනේ මමත් මගේ පොඩි කාලේ අවුරුදු 3 දී පෙර ජීවිතේ කියපු කෙනෙක් කිව්වා. ඒ වගේම මගේ ගුරුවරයාත් මගේ පින්වත් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පෙර ජීවිතේ සිහිපත්කම තිබුණා. ඒතර එහෙනම් පින්වතුනි තේරුම් ගන්න සංසාරේ මෙවන් දෙයක්. පුංචි සමහරට ඉඟි ඔය වගේ ලෝකේ හැමතැනම අහන්න දකින්න ලැබෙනවා. ඇමරිකාවේ එක ළමයෙක් පෙර ජීවිතේ කියද්දි ඊට පස්සේ දෙමව්පිය විශ්වාස කරේ නැමේ විකාර කියලා කිව්වා. දෙවන ලෝක යුද්ධ කාලේ ඉපදිලා ඉද්දි. මනෝවෛද්‍යවරයෙක් ගාවට ගියාම මේ මනෝවෛද්‍යවරයා කියනවා පුංචි දරුවෙක් අවුරුදු 2 3 කියලා කියන පුංචි දරුවෙක් ලොකු අත්දැකීමක් නැහැ.
මේ ජීවිතේ බොහෝ දේවල් සම්බන්ධ වූ අත්දැකීම් උපදවගන්නේ මේ කාල සීමාව තුළ ටික ටික. එයා නොලබපු අත්දැකීමක් සම්බන්ධව කතා කරනවා නම් දෙමව්පිය විදිහටත් වෛද්‍යවරු විදිහට අපිත් පොඩ්ඩක් අවධානය යොමු කළ යුතුයි. මේ වෛද්‍යවරයෙක් කියන්නේ. ඒ ඔස්සේ හොයද්දී අර දෙමව්පිය දැනගන්නවා ඔක්කොම වාර්තාත් එක මේක ඇත්ත. මෙයා ඉපදිලා හිටියා මෙන්න මේ විදිහටයි මරණයටපත් වුනේ කියලා. ආන් ඒ වගේ පින්වතුනි අපිට අවිද්‍යා අන්ධකාරකින් ඉන්න මේ ලෝකේ අපිට මහත් වූ ආලෝකය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ආන්නේ බුදුරජාණන් වහන්සේ අපිට සුන්දර වූ ධහමක් කියා දෙනවා මේ ජීවිතය සම්බන්ධව. ආන්නේ පිළිබඳව අපි පුංචි කරුණු ටිකක් ඉගෙන ගමු. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද? දැන් අපි කිව්ව අර දියදෝතක් වගේ අපේ ජීවිතේ මොකද? අස්තීරයි කියලා නේ. එතකොට ඒ වගේම තමයි අපි ජීවත් වෙන්නේ මාස 1200යි. එතකොට සීත කාලේ අර තියෙන්නේ නේද? උෂ්ණ කාල. එහෙම තියෙනව නේද? කාල 3කට අවුරුද්ද බෙදනවනේ. එහෙම බෙදුවොත් ඒ වගේ කාල 300යි අපි ජීවත් වෙන්නේ. ඒතර බත් වේල් ගන්න අපි කන බොන ගණන් හදලා බලන්න. ඒතර ස්වල්ප කාලේ අපේ ජීවිතේ. මේ කාල සීමාව තුල අපි මොකද කරන්නේ? අපි කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර වස්තුවක් මුල් කරගෙන අපේ හිතේ මොකද අපි කරන්නේ? ආසාව උපද්දව ගන්නවා. එහෙනම් අපේ හිතේ ආසාව උපද්දව ගන්න අපිට මොනවද ඕනේ? බාහිරින් වස්තුවක් ඕනේ. ඒ බාහිර වස්තුව මුල් කරගෙන තමයි අපි අභ්‍යන්තරයෙන් මොකද්ද කරගන්නේ? විවිධ වූ ආසා උපදව ගන්න. තරහ උපදව ගන්නේ කොහොමද? ඒකටත් බාහිර වස්තුවක් අවශ්‍යයි. ඒ වස්තුව මුල් කරගෙන තමයි නොඑක් ආකාරයෙන් අපේ හිතේ තරහ උපදව ගන්න. බාහිර දෙයක් මුල් කරගෙන තමයි අපේ හිතේ රැවටීම, මෝහය කියන ස්වභාවයත් අපි උපදව ගන්න. එනම් බාන බාහිර වස්තුවකුත් ඒ වගේ මේ වස්තුවට ප්‍රතික්‍රියා දැක්වීමකුත් අපේ සිත තුළ පවතිනවා. එහෙමනම් මෙන්න මේ ස්වභාවය අඳුනගෙන මේකෙන් ගැලවෙන ආකාරය, නිදහස් වෙන ආකාරය අපිට කවුද කියා දෙන්නේ? අපගේ ශාස්ත්‍රූ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ජීවිතය ගැන කියා දෙන්නේ. හරි ලස්සන කාරණයක් කියා දෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තණ්හා සැඩ ගංගාවල්, මේ තෘෂ්ණා සැඩ පාරවල් 6ක් ගලාගෙන බහිනවා කියන. දැන් බලන්න තෘෂ්ණාව කියන්නේ මොකද්ද? ඉච්ඡාව කියන්නේ මොකද්ද? ඉච්ඡාව කියලා කියන්නේ පින්නතුනි කැමැත්තට. ඉච්ඡාව කියන්නේ මොකද්ද? කැමැත්ත. මොනවටද කැමැති? බාන්න කියන්නේ බාන්න පොදුවේ. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ මොනවටද අපිට කැමැත්ත තියෙන්නේ? ඇහැට පේන රූප. අතීතයේ දුටු දෙයක් වෙන්න පුළුවන්. අනාගතයේ තියෙන රූපයක් වෙන්න පුළුවන්. වර්තමානයේ දකින රූපයක් වෙන්න පුළුවන්. ආනී රූප ගැන කැමැත්ත තියෙනවා. ඒවා මුල් කරගෙන මොකද වෙන්නේ? හිතේ කෙලෙස් උපදිනවනේ. එතකොට මේකට කියනවා ඉච්ඡා. එතකොට රූප විතරක් නෙමෙයි, ශබ්ද කනින් දැනගන්න නාහි, ගඳ සුවඳ දිවෙන්, රස කයින්, පහස. මෙන්න මේ ඒ වගේ මනසින් මේ ඉන්ද්‍රියන් පහෙන් ගන්න දේවල් කෙරෙහි මනසේ මොකක්ද තියෙන්නේ? ඉච්ඡාව, ආසාවක්, කැමැත්තක් තිබෙනවා. මේකට කියන මොකද්ද? ඉච්ඡාව. එතකොට මෙන්න මේ ආසා කරන දේ නැවත නැවත ලබන්නට අපේ හිතේ කැමැත්තක් නැද්ද? තියෙනවා. එතකොට කියන මොකද්ද මේකට? තෘෂ්ණාව කියන. මොකද්ද කියන්නේ? තෘෂ්ණාව කියන. ඒ වගේම තමයි මේ ආසාව යම් දෙයකට ඇති වුණාද, එතකොට මොකද වෙන්නේ? අපි පපුවට යනපු උලක් තියනවා දැන්. එහෙම නැද්ද? කොළුවා O level පාස් වෙනකම්. A level පාස් විභාගෙ ලිව්වා. පාස්ද නැද්ද? හවුද නැද්ද? මූණේ දැලි ගායිද? ඈ? එහෙම නැද්ද? අන්න උල. නඩු හබයක් ඇති වෙනවා. ඇති වෙච්ච වෙලේ ඉඳන් ගින්දර ඇයි? මොන පැත්තට මේක කැරකීද? අවාසි වෙයිද වාසි වෙයිද? ඊළඟ පාර ගාන හොයාගන්නේ කොහොමද? එහෙම නැද්ද? අන්න ප්‍රශ්න උපදිනවා. දේපල සම්බන්ධව ඇති වෙන මොනවා වෙයිද? අම්මා කොයි පැත්තට තීරණය ගනීද? තාත්තා කොයි පැත්තට තීරණය ගනීද? සහෝදරයෝ මොන විදිහට කටයුතු කරાવી? අන්න උල. මේ ඔක්කොම උපදින්නේ නැද්ද අපිට? ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හුල. පිපාසය කියන තෘෂ්ණාවට. ඇයි තෘෂ්ණාවට පිපාසය කිව්වේ? යමකට ආසාව ඇති වුණොත් පින්නතුනි, ඒක ලබනකම් මොකද වෙන්නේ? ඉන්න බෑ.
දැන් පිපාසය ඇති වුණාම වතුර බොන්නම ඕනිද නැද්ද? ඈ බොන්නම ඕනි. දැන් ක්‍රිකට් මැච් එහෙම තියෙනව නේද? ඔබ බලන්න ඇති. වර්ල්ඩ් කප් ආරම්භය කියලා ඉන්නේ. දැන් ඔන්න ෆයිනල් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? මොකක් වෙයිද? අවසාන මොහොත වෙනකම් මොකද වෙන්නේ කාටත්? ආන්න වැඩි. නාට්‍යයක් බැලුවත් බලන්න. ඊළඟ සතිය මේ ඔන්න හොඳම කොටස. දැන් මොකද වෙන්නේ? දවස් 7ක් වීදෙනවා. ඔව්ද නැද්ද? ආන්න කිව්වා පිපාස කිව්වා. ආශා කියලා කියන්නේ ඇයි? අනාගතයේ මේ ගැන බලාපොරොත්තු තියන් ඉන්න. විසත්තිකා කියන්නේ ඇයි? බාහිර රූප ශබ්ද ගන්ධ ගැනත් ඇස කන ගැනත් අපි ආසාව මේ විසිරලා තියෙන කියනවා. වැල කියනවා. වැලක් කියන්නේ ගහක එතින්නේ වැල් නේද? වැලවරක නේද? අර ගහේ එතින්නේ. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව අපව වෙලා ගන්නවා කියනවා. ස්නේහය කියන තෘෂ්ණාවට ඇයි ස්නේහය කියන්නේ? පින්නතුනි බාන දරුවෝ කොච්චර වැරදි කළත් ඔබේ හිතේ දරුවෝ ගැන ආදරේ කරුණාව නැද්ද? තියෙනවා. හිත උණු කර මොනදී කුඩු ගහලාවත් මොනවා කරත් අපේ කොළුවනි කියලා අපව ගන්නවා. අහපව ඒ දරුවා මුල් කරගෙන දුක වෙන්නේ නැද්ද? ආන් ස්නේහය කිව්වා. පින්නතුනි මෙන්න මේ තෘෂ්ණාවෙන් යම් කෙනෙක් ගැලවෙනවද? ආන්නේ කෙනා මේ ලෝකේ අද්විතීය පුද්ගලයෙක්. එයා කවුද කොහොම කෙනෙක්ද? අද්විතීය කෙනෙක්. ඒ අද්විතීය මනුස්ස රත්නය තමයි කවුද? අපගේ ශාස්ත්‍රූ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ අද්විතීය මනුස්ස රත්නයේ ධර්මයේ තමයි ඔබේ නිවසට මේ නැත්නම් ඔබේ ඉදිරියට මේ පැමිණෙන්නේ අහන්න ලැබෙන්නේ. මේක ඇහුවේ නැත්තම් පින්නතුනි මේ සිතක ස්වභාවය අපිට අඳුර ගන්න ලැබෙන්නේ වෙන දහමක වෙන ආගමක මේ ගැන කතා කරන්නේත් නෑ පින්නතුනි. මෙන්න මේ දේ මුල් කරගෙනයි දහසක් දේ අපේ ජීවිතේ උපදින්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ගැන හරි ලස්සන කරුණු ටිකක් කියා දෙනවා. බලන්න පින්නතුනි මනුස්ස సంతානෙ මනුස්ස ජීවිතයක් වේවා දිව්‍ය වේවා බ්‍රහ්ම වේවා. ඒ වගේම තමයි තිරිසන් ලෝකයේ වේවා කුරා කූඹියට වේවා නිරිසතා වේවා പ്രേත ලෝකයේ പ്രേතයාට වේවා. එකම સિદ્ધාන්තයක් එකම න්‍යායක් පවතින. කියන්නේ මේ ජීවිතයේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක්තරා රටාවක් පවතිනවා. අපි කොයි ලෝකෙට ආස කළත් පින්නතුනි මීට එහා අත්දැකීමක් අපිට ලබන්න බෑ මෙච්චරමයි. කුමක්ද බලන්න හරි ලස්සනට මේ ගැන කියා දෙන විදිය. රූපං දිස්වා සති මුට්ඨා. ඒ කිවි රූප දකින්නේ අපි කුමකින්ද? කුමකින්ද? දැන් ඔබ බලන් ඉන්නේ කුමකින්ද? ඇස් දෙකින්නේ. ඇස් පේනවා දුර්වල වුණාම අපි මොකද කරන්නේ? කණ්ණාඩි කුට්ටමකුත් අපි දාගන්නවද නේද? එහෙම දාගෙන හරි අපි බලනවා නේ ඇසේ පෙනීම හදාගන්න. ඒතර අපි ලෝකෙට සම්බන්ධ වෙන කුමකින්ද? ඇසින්. ආන්ගේ ඇසින් දකින රූපේ ගැන හරි විස්තරයක් කියනවා. ඒතර බාන්න අපි ඇස පාවිච්චි කරාට ඇහින් රූප දැක්ක වුණාට ඒව ගැන අපිට අවබෝධයක් තියනවද? තියනවද? නෑ නේ. දැන් බාන්න ඇහින් දකින දේ කනින් අහන දේ නාසයෙන් ආග්‍රහණය කරන මොනවද නාසයෙන් ආග්‍රහණය කරන්නේ? ගන්ධ සුවඳ නේ. දිවෙන් අපි විඳින්නේ රස. කයින් පහස. ඇස කන නාහි දිව කයින් ගන්න මේ ඉන්ද්‍රියන් පහෙන් ගන්න දෙයට පිහිට මොකද්ද? අත් විඳින්නේ මේ අරුමුණු පහ ඇසින් ගන්න දේ මනසනේ. ඔව්ද නැද්ද? ඇසින් දකින්න දේ ගැන තලුමරන්නේ සිතින්. කනින් අහන දෙයට ආස කරන්නේ මේ ආසාව ඇතිනේ මේ සිතේ. නාහින් දැනගන්න දෙයට ආසාව මේ හිතේ තියෙනවා. දිවෙන් දැනගන්න දෙයට ආසාව සිතේ තියෙනවා. කයින් දැනගන්න දෙයට සිතේ. දැන් කනින් පුළුවන් ද රූප බලන්න? නාහින් පුළුවන් ද ශබ්ද අහන්න? බෑනේ. එතකොට මේ ඇස කන නාහි දිව කය මනසින් විවිධ අරමුණු ගන්නවා. ඒ කියන්නේ ඒකේ පැටලීමක් නැහැ නේ. ඇහින් රූප කනින් ශබ්ද. නමුත් මේ ඉන්ද්‍රියන් පහෙන් ගන්න දෙයට පිහිට මොකද්ද? අපේ සිත. මොකද්ද? සිත. දැන් ඔබට බැරිද ඇස් වහගෙන කාපුවා, බීපුවා, අහපුවා මතක් කරගන්න? පුළුවන්ද බැරිද? එහෙනම් ඇස කන නාහි දිව කයෙන් ගන්න දේවල් මොකද්ද පිහිට උනේ? මනසනේ. මනසින් අත්විඳින. ඒතර හිතට පිහිට මොකද්ද? හිතට පිහිට සිහියනේ. මෙන්න මේ ගැන ලස්සන කතාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? රූපං දිස්වා සති මුට්ඨා. මුට්ඨ සති කියන්නේ සිහියෙන්ද අසිහියෙන්ද?
ඈ 80. 80 කියන්නේ සාමාන්‍ය මිනිස්සයා. සාමාන්‍ය මිනිස්සයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සතර සතිපට්ඨානය තුල පිහිටලා නැති කෙනා. ලෝකේ සාමාන්‍යයි. එයාට කියන කවුද? පෘථග්ජන පුද්ගලයෝ. මෙන්න මේ අය තමන්ගේ ඇස් දෙකෙන් ලෝකේ දකිනවා. එතකොට ඇහැට පේන්නේ මොනවද? රූප. මොනවද පේන රූප? ගේ දොර, ඉඩ කඩන් නේද? පාසල, ඊට පස්සේ යාළු මිත්‍ර මේ සියලු දේ. ඉරහඳ තාරක සියල්ලම. රූපං දිස්වා සතිමුට්ඨ. එයා රූපයක් දකින්නේ කොහොමද? සිහියෙන් නෙමෙයි. කොහොමද දකින්නේ? කොහොමද දකින්නේ? අසිහියෙන්. කොහොමද දකින්නේ? අසිහියෙන්. රූපං දිස්වා සතිමුට්ඨා පිය නිමිත්තම් මනසිකරෝතෝ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පින්වතුනි අපි ඇහෙන් යමක් දකින්න. අපි හිතමු මෙහෙම ඔන්න තරුණ කෙනෙක් එහෙම නැත්නම් තරුණියක් වෙන්නට පුළුවන් ලස්සන කෙනෙක්ව දකින්න. එහෙම නැත්නම් නාට්‍යයක එහෙම නැත්නම් චිත්‍රපටයක ලස්සන කෙනෙක් දකින්න. දැක්කොත් මොකද වෙන්නේ? ආන්න බුදුරජාණන් දේශනා කරන 80න් රූපයක් දැකලා පිය නිමිත්තං මනසිකරෝතු. ඒ කියන්නේ ඒකේ අර දැකපු ප්‍රිය සටහන් නිමිති මොකද වෙන්නේ අපි? අන්න මතක් කරනවා. අපිට එහෙම වෙන්නේ නැද්ද? ඉස්කෝලේ ගිය කාලේ වෙච්ච ඒවා. නේ? අවුරුද්දට මේ අවුරුදු ගෙවල් වල ගිහිල්ලා කතා කරපුවා hina වෙච්චනේ. මතක් වෙන්නේ නැද්ද? පාරේ යද්දි දැකපුවා මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඒ මොකද්ද? ප්‍රිය නිමිති. ඔන්න බාන්න මේ ඇහෙන් දැක්කට පස්සේ කොච්චර වැඩ කටයුතු ටිකක් වෙනවද කියලා බලන්න. අපි මෙච්චර මෙහෙම හිටියව ගැන හොයලා බැලුවද? ඈ? නෑනේ. මේ ගෙදර වැඩ කටයුතු මුන් හොයලා බලන්නේ නෑනේ. කියලා තාත්තා අම්මට තරහ ගියාම දරුවන්ට බයින්නේ නැද්ද? එහෙම කිව්වා. නමුත් දැන් ඔබ කල්පනා කරලා බලන්න ඇහෙන් යමක් දැක්කම මොකද වෙන්නේ? එතන වෙන වැඩ කටයුතු ගැන ඔබ හොයලා බැලුවද? බැලුවේ නැත. පිය නිමිත්තම් මනසිකරෝතු. අර ඇසින් දැකපු ප්‍රිය වූ මිහිරි වූ රූපේ දැන් මොකද වෙන්නේ? මනසිකරෝතු. දැන් එයාට මොකද වෙන්නේ හිතින්? දැන් එයාට කල්පනා වෙනවා. මතක් වෙනවා. සිහිපත් වෙනවා. වෙනවද නැද්ද? ඈ? ඇත්තද බුරුද කතාව? ඈ? කියන්න බලන්න. ඇත්ත. එතකොට මෙයා මේ විදිහට දැන් අපි හිතමු උදේ දැක්කේ රූපේ රැයත් මතක් වෙනවා. දවලුත් මතක් වෙනවා. පහුවදා උදේත් මතක් වෙන්නේ නැද්ද? වෙනවා. මේ විදිහට අර ප්‍රිය නිමිති මනස හිතින් මතක් කර කර ඉද්දී ඇහෙන් දැකපු මොකද වෙන්නේ? සාරත්ත චිත්තෝ වේදීති. දැන් ඒක මොකද වෙන්නේ? ඒක අර සතුටු සිතින් යුතුව විඳින්න පටන් ගන්නවා. මොකද්ද? අර ඇහෙන් දැකපු රූපේ. කොමකින්ද විඳින්නේ? ඇහින් දැක්කට පස්සේ ඇසින් දීක මතක් කර කර ඉන්නේ කොහොමද? සිතින්. කොහොමද? මේක ඇත්තද බොරුද? ඈ? බාහන්න බුදුරජාණන් කියා දෙන මානසික විග්‍රහය. අර සිතින් ඒක සතුටින් සිහිපත් කර කර ඉන්නවා කියනවා. එතකොට මොකද මෙයාට වෙන්නේ? තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට මේ හිත මොකද වෙන්නේ? ඒකේ බැස ගන්නවා. නැතුව බැරුව යනවා. මොකද්ද වෙන්නේ? නැතුව බැරුව යනවා. ඒකනේ පින්නතුනේ අර මේ ඇහෙන් විතරක් නෙමෙයි. සමහර බීඩි කොටි. බීඩි බොනවනේ මිනිස්සුනේ සිගරට් එහෙම. ඊට පස්සේ මොකද වෙන්නේ ඒක? නැතුව බෑ. ඒක නැතුව එයාට ඕනෙමයි. අරක්කු බොන්න පුරුදුනොත් නැතුව බෑ. ඇයි ඒ? අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ සිතේකේ බැසගෙන. එහෙනම් බාන ඇහින් දැක්කට පස්සේ හිතින් ඒක සතුටින් මෙනෙහි කරද්දි මොකද උනේ? ආන්න සිතේකේ බැසගෙන අපිටත් හොරා. අන්න ඉච්ඡා, තෘෂ්ණා, ආසා, විසත්තිකා, වැල, හුල, පිපාසය ඔක්කොම වෙලා ඉවරයි. දැන් ගැලවෙයිද? බෑ. එතකොට මොකද වෙන්නේ? තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඒ කියන්නේ අර දැකපු රූපේ මුල් කරගෙන දැන් මොකද වෙන්නේ හිතේ? විඳීම් උපදිනවා දහසක්. ඔව්ද නැද්ද? ඔව් දැන් ඔබ සාමාන්‍යයෙන් දැන්
අපි පින්නතුනි ඔබ අප හැමදෙනාම ගිහි කාලෙයි. එහෙම ගිහි කාලවල වලදී දැන් ඔබ නිතර චිත්‍රපටි බලනවා ඇති. මේ පොඩි ළමයි හින්දි චිත්‍රපටි එහෙම බලනවද නේද? බලනවා. දැන් ඒ වයිදී මොකද වෙන්නේ? පෙන්වන්නේ සාමාන්‍ය. ඕන්න කාව හරි දැක්කා. ඕන්න හිත බැඳුන ඊට පස්සේ ඕන්න සින්දුවකුත් යනවා ඊට පස්සේ. වෙනවද නැද්ද? වෙනවා. ඒ මොකද්ද ඒ කරන්නේ? ආන්ගේ සිද්ධිය මුල් කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන්න සින්දුවක් ගස් වටේ කැරකෙන ඕන්න සින්දුවක. වෙනවද නැද්ද? වෙනවා. ආන්න මොකද්ද කියා දෙන්නේ බුදුරජාණන්සේ? අර රූපේ මුල් කරගෙන දහසක් විඳීම් හිතේ උපද්දව ගන්නවා. මේ බලන්න බුදුරජාණන් කියා දෙන ලස්සන. මේවා පිනුතුනි බාහිරින් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අර රූපේ මුල් කරගෙන දැන් හිතින් හිතනවා. ඊට පස්සේ ඔන්න තනියෙන් hina වෙනවා. නේ? ඊට පස්සේ ඔන්න අහස බලන් ඉන්නවා. සින්දුවක් දා ගන්නවා නේද? ඊට පස්සේ ඔන්න 아무තු විදිහක් නේ? ඔන්න අම්මා තාත්තා මොකද මේ වෙලා තියෙන්නේ? අහනවා. වෙන්න බැරිද? කාටත් එවන් ලෝකයක් තිබ්බද නැද්ද? තිබ්බා. මේ බාන්න බුදුරජාණන් වහන්සේ පින්වත්. මේක පින්වතුනි මම මේ කියා දුන්නේ ඔබට තේරෙන පැත්තකින්. එතකොට ඒක අපිට සිහිපත් වෙලා ටක් ගාලා අපිට හිනාවක් ගිහිලා ඒක මතක් වෙලා එනවා නේද ගානට. අන්න බාන්න ටක් ගාලා හිත බැස ගන්න ඒවයි. සංසාරේ පුරුදුනේ ඒක නිසා. නමුත් ඔබම කල්පනා කරන්න ඒ දෙයක් විතර නෙමෙයි පින චූටි දේ පවා අපේ හිතට එහෙම බලපානවද නැද්ද? බලපානවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර දැකපු රූපේ මුල් කරගෙන දහසක් විදීම් සිටි උපදව ගන්න පටන් ගත්තා. දැන් බාන්න මෙහෙම දැක්ක ගියා. දැන් පැය 24ම වැඩ. මාස ගණන් වැඩ හිටියේ නැද්ද? තරහ වුණත් එහෙම තරහ දැකපු දෙයක් දැක්ක ඉවරයි. බැන්න. එහෙම නැත්නම් ඔරෝගන ගියා. රෑ නිදා ගන්න බෑ. හෙට පෙල්ලෙනවා මෙහෙට පෙල්ලෙනවා. හීනෙනුත් පේනවා. මොකද්ද? දේවාල ගලට ගිහිල්ලා පොල් ගහනවා. මිරිස් සම්බරනවා. ඔක්කොම හීනෙන් ඒ ක්‍රමෙත් පේනවද නේද? ඔක්කොම පේන්න ගන්නවා. ආන්න බාන්න දැකපු දේ මුල් කරගෙන අන්න මෙනෙහි කරනවා. වෙන්න බැරිද? අන්න පව් සිද්ධ වෙන ගොඩක් දේවල් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අ비ජ්ජාච විහෙසාච දැන් මොකද වෙන්නේ? අර දැකපු රූපේ මුල් කරගෙන අ비ජ්ජා කිව්වේ අන්න බාහිර අරමුණ. දැන් මොකද වෙන්නේ? බාහිර අරමුණ මුල් කරගෙන අන්න හිතේ ප්‍රතික්‍රියාව. මොකක්ද ඇති වෙන්නේ? ආසාව. අන්සතු දෙයට මොකද වෙන්නේ? ආසාව අන්න ඉපදුනා කියන්නේ. එහෙනම් බාහිර අරමුණක් මුල් කරගෙන ඔන්න අවිජ්ජාව ඉපදුනා. විහෙසාච දැන් මොකද වෙන්නේ? හිතේ මුල් කරගෙන අන්න ඒකත් එක්ක ගැටිලා හිතේ මනෝ ලෝක දහසක් දී උපදින්න පටන් ගන්නවා කියන්නේ. චිත්ත මස්සු පහඤ්ඤති මොකද වෙන්නේ? ඒකත් එක්ක හිත වෙහෙසෙන්න ගන්නවා කියන්නේ. ඒවං ආචිනතෝ දුක්ඛං මේ විදිහට යා මොකද කරන්නේ? දැන් දුක රැස් කරනවා කියලා. මොකද එයාට වෙන්නේ දැන්? දුක රැස් වෙනවා. ආරා නිබ්බානං විච්ඡති. එයා නිවනින් ගොඩාක් ඈත කියන්නේ. දැන් බාණ්ඩ ඇසින් රූපයක් දැකපු මිනිස්සයාට වෙච්ච දේ. ඔය ටික ඇරෙන්න පින්නොතිනි අපිට මොනවද වෙන්නේ? කියන්න පුළුවන්. මොකොත් නැත. මේ ඔක්කොම පින්නොතිනි මනෝ ලෝක. දෙවියන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? දෙවියන්ගෙන් දකින්න දැසට පේන රූපෙ මුල් කරගත් අසීයෙන් ඔච්චරයි වෙන්නේ. ඊට එහා මුකුත් නෑ. ගෙදර ඉන්න බලු පැටියට පූස් පැටියට කාටවත් වෙන්නේ මොකද්ද? ඔච්චරයි. പ്രേත ලෝකේ නිරේ තිරිසන් සත ඔක්කොටම වෙන්නේ මොකද? සියලු සත්වයන්ට පින්නතුනි ඔච්චරයි වෙන්නේ. මව් කුසේ හටගත්ත දා ඉඳන් එතන ඇති වෙන ප්‍රතික්‍රියාත් එක්ක වේවා. මරණ මොහොත දක්වාම පින්නතුනි. අපේ සිත් ඇසට පේන දේ මුල් කරගෙන සිත හොම ක්‍රියාත්මක වෙනවා. ඒතර අනිත් ටිකත් ගලප ගන්න කොහොමද? කනින් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් දැනගෙන, දිවෙන් රසක් විඳලා, කයින් පහසක් ලබලා, මනසින් අරමුණක් අරගෙන මොකද කරන්නේ? අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රිය නිමිති හිතන්න ගන්නවා. කල්පනා කර කර දැන් ඔන්න මානසික ප්‍රශ්න ආරවුල් 1000ක් කියව උපදින්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට සතුටු සිතින් ඒක සාරවත් කරගෙන හිතන්න මොකද වෙන්නේ? එතකොට හිත බැසගත්තා. බැසගද්දී ඒ දැකපු දේ, අහපු දේ, ආග්‍රහණය කරපු රස විඳපු දේ මුල් කරගෙන කල්පනා ලෝකික අපි අතරමං වෙනවා. හැබැයි පින්වතුනි හොඳට මතක් කරගන්න මෙන්න මේ කාරණේ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමී කියන්නේ මේ කොයි වගේ දෙයක්ද? හරියට පිහියයි
මස් කොටයයි වගේ කියනවා. ඒ කියන්නේ දැන් පිහිය අරගෙන මේ මස් අර කොටේ උඩ තියලා කපන්නේ කොයි වෙලාවටද? මස් ලැබිච්ච වෙලාවටයි. ඊට පස්සේ ඒ දෙක නිකන් ඔහේ තියෙන්නේ. ඒ වගේ කියලා කියනවා අපේ කාමයේ කියන එක. ඇහින් දැක්කා. එතන ඉවර වෙලා. ඊට පස්සේ හිතින් මොකද වෙන්නේ? කල්පනා කරනවා. ඔක්කොම අතීතයට ගියේවා. හරියට රෑදුටු සිහිනයක් වගේ කියනවා. දැන් නැගිට්ටාම මතක් වෙනවා. හීනයක්. ඇත්තක්ද බොරුවක්ද? නේතරම දැන් හීනයක් නේ. දැන් බාන් ඊයේ කාපුවා බීපුවා දැකපුවා අවුරුදු 10කට කලින් දැකපුවා අහපුවා කාපුවා බීපුවා පුංචි කාලේ තරුණ කාලේ නේද? දැන් මොකද උනේ? ඔක්කොම අතීතයට ගියා. නමුත් පින්නොතින් අපිට අත්හරින්න බැරිද? ඔච්චරමයි. මීට එහා කිසි දෙයක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ විදිහට තෘෂ්ණාව ඇති වුණාට පස්සේ අර දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන ආන්ගේ ආසාවත් එක තමයි චේතනාවක් මුල් කරගෙන කය වචනින් හිතින් කර්ම රැස් වෙන්නේ. ඒ ආසාව ඇති වුණාට පස්සේ කොටසක් දිට්ඨ ධම්ම වෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ පටිසන්ධිනවා. තවත් දෙයක් ඊළඟ ජීවිතේ ඉඳන් විපාක දෙනවා. තවත් දෙයක් මොකද වෙන්නේ? ඊළඟ ජීවිතේ නෙමෙයි. ඊට පස්සේ ඉඳන් පටිසන්ධෙන්න ගන්නවා නිවන් දකින්නකම්. අපි මොකද කරන්නේ? විඳෝ යනවා. දැන් බලන්න දැකපු රූපෙට හිතේ සකස් වුණා. අන්න ප්‍රේතය නිර්මාණය වුණා. අන්න නිරිසතා නිර්මාණය වුණා. ගෝනුස්සෙක් පත්තායෙක් වෙන ලෝකෙ ඉපදුණා. ඔන්න මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන ලෝකෙ හැදුණා. පින්වතුනි මේ චුට්ට මෙන්න මේ චුට්ට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකම් කිසි සත්වයකට දැනගන්නේ නැහැ. හැබැයි වෙන්නේ මොකද්ද? ඔච්චරමයි. එතකොට අපි කෙටියෙන් ওই ටික දැනගමු. දැන් එතකොට එහෙම රූපය දැකලා ශබ්ද දැකලා උකට ආසාවෙන් හිතින් මෙනෙහි කර කර ඉද්දී දැන් හිත බැස ගන්නවනේ. එතකොට එයා නිවනට ලං වෙනවද ඈත් වෙනවද? මොකක්ද වෙනවා කිව්වේ බුදුරයන් වහන්සේ? මොකක්ද වෙන්නේ? ආරා නිබ්බානන්ති විච්ච. එයා මොකද වෙන්නේ? නිවනින් ඈතට යනවා. එහෙනම් දවසින් දවස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු නිවනට ලං වෙනවද ඈත් වෙනවද? ඔබට හිතෙන්නේ? ඈත් වෙනවා. ලං වෙන්නේ. අපි අය හිතන් ඉන්නේ මල් පහන් පූජා කරලා දඹදිව ගිහිල්ලා ඇවිල්ලා දානයක් දුන්නාම ඔක්කොම හරි. නමුත් පින්වතුනි බාණ්ඩ ඊට වඩා ගැඹීර ධර්මයක් මෙතන නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. පුදුම ලස්සනයි මේ විස්තරය. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේදී අනිත් පැත්ත. මේදී අනිත් පැත්ත කියන්නේ මොකද්ද? ආන්න දෙවියන්ට මිනිසුන්ට බ්‍රහ්මයන්ට හසු නොවන දෙයක්. හසු නොවනවා කියලා කියන්නේ මේ ක්‍රමවේදය දන්නේ නැහැ. ගැලවෙන පැත්තක් දන්නේ නැහැ. ආන්න භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව ඔන්න කියා දෙනවා අපිට. මේ බලන්න මේක අමු ලස්සන මේ කලාවක්. හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ ආතාපි කියලා කියන්නේ පින්නොතනේ මේ කාම ලෝකේ රූප අරූප ලෝක මේ සියලු ලෝකෙට නොබෙදෙන විදිහට හිත හදාගන්න එක. සකස් කරන. ඒක කරන්නේ කොහොමද? සිහියෙන්. කොහොමද කරන්නේ? සිහියෙන්. බුදුරජාණන් දේශනා නසෝ රජ්ජන්ති රූපේසු. ඒ කියන්නේ එයා අර රූපයක් මුල් කරගෙන හිතේ මොනවද උපදව ගන්න නැත්තේ? මොනවද උපදවගන්නේ? කෙලෙස්. මොනවද ඇති කරගන්නේ නැත්තේ? කෙලෙස් උපදවගන්නේ නැහැ කියනවා. නසෝ රජ්ජන්ති රූපේසු රූපං දිස්වා පතිස්සතු. එයා රූපේ දකින්නේ කොහොමද? එයා දකින්නේ කොහොමද රූපේ? මනා සිහිනුවණින්. කොහොමද දකින්නේ? හොඳ සිහියෙන් දකින්නේ. ඒ කියන්නේ ඇහෙන් යමක් දැක්කද? දැන් ඇස තියෙනවා, ඇහැ ඉදිරියට මොකද්ද පේන්නේ? රූපයක් එනවා. ඒතකොට මේ රූපය ගැන දැනගන්නේ සිතින් නේ. ඇසේ හටගන්න විඥානි. විඥානි සිත කියන්නේ එක දිගට. ඔන්න දැනගත්තා. ඒතකොට ඇසයි රූපේ අර ඇසේ හටගත්ත දැන ගැනීමත් එක්ක දැන් මේ තුන එකතු වුණ ගමන් මොකද වෙන්නේ? එකතු වීමට කියන ස්පර්ශ. ඇතිවෙච්ච ගමන් විඳීමක් ඇති වෙනවා. දැන් මොකද තියෙන්නේ? මෙයාට සිහියක් තියෙන්නේ. මොකද තියෙන්නේ? සිහිය. ආන් එහෙම වුණා කියලා. ඒ සිහිය හටගද්දිම මොකද වෙන්නේ? ආන් එතකොට මොකද වෙන්නේ? ඒක සිතට එකතු වෙන්නේ. මොකද්ද වෙන්නේ? සිතට එකතු වෙන්නේ නැහැ කියනවා. එතකොට යා මනස සිහියෙන් මේ රූපේ දකිදි විරත් චිත්තෝ වේදේති. විරත් කියන්නේ නොඇලුණු සිතින් කියනවා ඒක විඳින්නේ.
කොහොමද විඳින්නේ එක නොයලුණු සිත. දැන් බුදුරයන් වහන්සේට ඇසක් තියෙනවා, මනසකුත් තියෙනවා, කනක් තියෙනවා, නාහි දිවකය මනස තියෙනවා, ඇහින් රූප දකිනවා, කන්ට ශබ්ද ඇහෙනවා. හැබැයි ඒකට මොකද්ද නැති? ඇලීම නැහැ. ඇලීම නැති නිසා ඒක මුල් කරගෙන දහසක් සිතුවිලි ඉපදීමක් නැහැ. හරියට නිලුම් කොළේට වතුර බින්දුව වැටුනහම මොකද වෙන්නේ? හූරල වැටෙනවා. රැඳින්නේ නැහැ. එතනින්ම ඉවරයි. විරත් චිත්තෝ වේදේති වර නොයලුණු සිතකින් ඒක බිඳිනවා කියනවා. තංචනා අජ්ජෝසාය තිට්ඨති. එතකොට මොකද වෙන්නේ? එහි සිත බැසගන්නේ නැහැ. අරේ අපිට අරියාදුව කළා. අසවල් දවසේ අසවලා මෙහෙම කිව්වා, මෙහෙම ඔරෝගෙන ගියා. කිසි සටහනක් නැහැ. එතනින්ම ඉවරයි. හරි පුදුමයි නේ සිද්ධිය. ඊට පස්සේ දේශනා කරන ඒ විදිහට යා මනස සිහියෙන් රූපේ දකිද්දි සිත බැස ගන්න නැති වෙද්දි මොකද වෙන්නේ? යථාස පස්සතු රූපං. ඒ විදිහට ඒ රූපේ දකිද්දි සේවතෝ චාපි ඒ විදිහට යා දකිමින් ඒ රූපෙ විඳිද්දි මොකද වෙන්නේ? කීයති. කීයති කියන්නේ ෂේ වෙනවා. මොනවද ෂේ වෙන්නේ? ඒ ගැන තියෙන රාගී, ද්වේෂි, මෝහි, ඇලීම ෂේ වෙනවා කියනවා. නොපචියති. රැස් කරන්නේ නැහැ කියනවා. ද්වේෂි රැස් කරන්නේ නැහැ. රාගි රැස් කරන්නේ නැහැ. මෝහයක් රැස් වෙන්නේ නැහැ. අන්න කෙලස් නැති වෙන්න ගන්නවා කියනවා. ඒවංසෝ චරිත සතු ආන්ගේ විදිහට යා සිහියෙන් හැසිරෙද්දී ඒවං අපචිනතු දුක්ඛං එයාට දුකක් රැස් වෙන්නේ නැහැ කියනවා. එතකොට මොකද වෙන්නේ? සන්තිකේ නිබ්බානං උච්චති. එයා තමයි කියනවා නිවනට ලං වෙන කෙනා කියලා. දවසින් දවස එයා මොකද වෙන්නේ? නිවනට ලං වෙනවා කියනවා. මේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරදී. දැන් බාන්නේ මේ ජීවිතයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දැකලා අහලා අපි මානසික දුක් විඳිනවනේ. එහෙනම් බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියන තුල ඒක ඉවරයි. අන්න පිහිට හැදුනා. ඒතර කර්ම ෂේ වෙලානේ. දැන් දිට්ඨ දම් මේ ජීවිතේ විපාක දෙන ඊළඟ ජීවිතේ සංසාර විපාක දෙන එක ෂේ වෙනවා. ආන්න එතකොට මොකද වෙන්නේ? සංසාරේ අවසන්. ඒක තමයි පින්නතුනි රහතන් වහන්සේලා සමහර විට කියනවා මම වාසය කරන්නේ මේ ලෙනේ වැහි වහිද්දි අකුණු ගහනවා කියනවා. මහා සද්දෙට අකුණු ගහනවා. විදුලි එලි පේනවා කියනවා. හැබැයි ඒ අකුණු ගහද්දි මගේ හිතේ ඒ මුල් කරගෙන තැති ගැනීමක් උපදින්නේ නැහැ. ඒක මගේ ධර්මතාවයක් කියනවා. දැක්කනේ නික්ලේශ බව ගැන කිව්වා. ඒතකොට එක රහතන් වහන්සේ නමක් කියනවා මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියලා. මරණය කියන දේ ඉදිරියේ එතනින් හැට බයක් ඇති ගැනීමක් නැහැ කියනවා. ඒ ත්‍රාසය බය උපදින ස්වභාවය නිරුද්ධ වුණා. දැන් බලන්න අර රූපයක් දැකලා ශබ්දයක් අහලා ජීවිතේ සකස් වෙච්ච ක්‍රමෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඒකේ තියෙන ඇල්ම නිරුද්ධ කරන ක්‍රමෙත් ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වතුනි හරි පුදුම ධර්මයක් කියා දෙන්නේ. දැන් ඒතර ඔබ තේරුම් ගන්න මෙන්න මෙහෙම. ඒ තමයි දැන් අපිට තියෙන කෙටි කාලය තුල ඔබට තව කරුණක් මම කියා දෙන්නම්. මෙහෙම හිතන්න. අපි ලෝකෙට ඇලෙන්නේ අපි හිතමු සරලව කිව්වොත් රූපයට අපි බැඳෙන්නේ නැද්ද? බැඳිනවද නැද්ද? බැඳින. රූපේ කියන්නේ මොකද්ද? දැන් රූපේ කියලා ගත්තොත් අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපේ කය තියෙනවනේ. දැන් මේ කයේ පිහිටලා තියෙන මොනවද දේවල්? ඇස, කන, නාහි, දිව කියන මේ ඉන්ද්‍රියන් පහ. කයත් එක්ක සම්බන්ධ. ඒකින්ද අපි ගන්න පුළුවන් මේක රූපේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි බැඳෙනවා රූපෙට මොකද්ද? තමාගේයි සලකන පඨවි ධාතුව. දැන් අපේ රූපේ මොනවද තියෙන්නේ කියන්නේ බලන්න. පඨවි. ඒ කියන්නේ කෙනින් මැරුණාම මොකද වෙන්නේ? පස් වෙන්නේ. ඒතර ඇඟේ තියෙනවනේ වැක්කිරෙන જાති. මොනවද තියෙන්නේ? පීතසෙම වතුර බාල්දිය කැලුවම වැක්කිරෙන ඒ වගේ. පීතසෙම සර ඒකට මොකද වෙන්නේ? ජලයත් එක්ක දී වෙන ස්වභාවය. ඒතකොට ඒක ටික ආපෝ. තව තියෙනවා අපේ ඇඟේ මොනවද? රස්නි. නේද? මෙහෙම අල්ල බලන්න රස්නි නැද්ද කියලා ඇඟ. රස්නිද නැද්ද? රස්නි ගතිය. තව ඔව් වායෝ කියන්නේ සුලඟ නහර වැල්ල. ඒකයි කියන බුදුරජාණන් අපේ අතපය නමන්න පුළුවන්. ඒතර අපේ ශරීරයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ මැරුණාම මොකද වෙන්නේ? ඒ ටික ඒවට එකතු වෙලා යනවා කිව්වා. ඔන්න බලන්න දැන්
අපේ ඇස කන නාහි දිව කය මේක දැන් අපි රූප නාම රූප කියලා ගද්දි රූපේ කියලා ගද්දි ඔන්න අපි ගන්න රූපේ. ඒතර බාන්න බුදුරජාණන් වහන්සේ මේ ගැන කියා දෙන ලස්සන මේ ගැන නොයලීම ඇති වෙන විදිහට බලන්න. දැන් තමාගේ අය සලකන රූපේ තියෙනවලු මොනවද තියෙන්නේ? තියෙනවා කොටස් 20ක් විතර තියෙනවනේ. මොකක්ද බාන්න කියන්නේ? කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහර, ඊට පස්සේ ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාසි, කුඩා බඩවැල, මහා බඩවැල, අසූචි තව තියෙනවා. හිස් කබල ඇතුලේ හිස් මොළේ තියෙනවා. හරි ඒක නිකන් අහද්දි නිකන් හරි අමුතුනේ හිස් කබලක් ඇතුලේ හිස් මොළේ තියෙන කුරුම්බලද වගේ. දැන් මොකද ඒක අහද්දි අපිට නැද්ද ওই ටික? වැසිකිලි වලේ එකයි තියෙන්නේ. අපි ශරීරයේ තිබුණේ. නේ? නොදිරපු ආහාර වලින්. එතකොට අපේ 32ක්ම තියෙනවා. ඔව්ද නැද්ද? අපි ওই දේ නිමිද සරසන්නේ ඉන්නේ. ඔව්ද නැද්ද? ආන්න තේරුම් ගන්න. එතකොට ඔබ හොඳට කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ විදිහට රූපේ මතක් කරද්දී මොකද වෙන්නේ? ආන්න පාරක් වදිනවා. කොහෙටද වැදුනේ? කෙස් වලටද? නියපොතු වලටද රිදුනේ? දත් වලටද රිදුම ආවේ? කොමකටද? සිතට. කොමකටද? සිතට. ඇයි යාට පාර වැදුනේ? නිකන් රිදුනා වගේ උනේ. ඒක අහද්දි ඒතර මතක කරන ගිහි ගෙදර ගිහි ජීවිතේට නිකන් නැති ප්‍රශ්න ගන්නවා. හරි වැඩි. ඇයි එහෙම උනේ? කවුද විරුද්ධ? ආසාවෙන් බැඳුණු සිතයි. එයාගේ ලෝකේ මනෝ ලෝකයක්. ඇත්ත නෙමෙයි. අන්න මතක් කළා. වැක්කිරණ જાති ටික සිහිපත් කරමු. ඊට පස්සේ මොනවද? පිත, සෙම, සැරව, ලේ, දහදිය, නේ? තෙල් මන්ද, කඳුළු, කෙල, සොටු, ඊට මූත්‍රා, නේ? ආන්න. ආසාව දෙති වෙන්නේ. නෑනේ. ආන්න. එතකොට ওই ටික මතක් කරන් යද්දි වායෝ ඊට පස්සේ වායෝ ධාතු ඊට පස්සේ තේජෝ ධාතු මේව ගැන මතක් වෙදි මතක් වෙනවා. කුණු වලක් මතක් වෙනවා. මොනවද මතක් වෙන්නේ? වතුර පිරිච්ච කුණු වලක්. කුණුම කුණුයි. ඒ කියන්නේ අර ස්පිරිතාල වල ගණන් යන්නේ සීලයින් වලින් ලේ, හැරව, ලෙඩ්ඩුන්ගේ ඔක්කොම අර පුළුන් කෑලි වලින් අරන් ගිහලා දානෝනේ. ඔව්ද නැද්ද? දැන් මේ කුණු වලක ඔයාලා දකින්නද මහා අර්ථයක් ප්‍රයෝජනයක් ගත යුතු දෙයක්. හැරව කියන්නේ පුළුන් කෑල්ලට ගස චුට්ටනේ පින්වතුනි. ඊතුරු ටික ඔක්කොම අපේ ඇඟේ නැද්ද? ආන්න දකින්නවල කුණු වලක් දැක්කා වගේ. මේකින් ගත යුතු දෙයක් නෑ කියනවා. හරි පුදුමයිනේ. ඊට පස්සේ දකින්නවා කොහොමද? කසල ගොඩක් දකින්නවලු. ඒ කසල ගොඩේ දකින්නවද අර්ථයක් ප්‍රයෝජනයක් ගත යුතු දෙයක්? එකතු කරලා ගන්න දෙයක්? නෑ කියනවා. ආන්න ඇත්ත දැක්කා. අන්න එතකොට හිත මොකද වෙන්නේ? ඇලෙයිද නොඇලෙයිද? දැන් රාගෙන් බලපු ලෝකෙ මොකද වෙන්නේ? බිඳ වැටෙනවා. එන රාගය දුරු කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? පුළුවන් එකක්. නූතන විද්‍යාවට අනුව බෑ. ඒ විද්‍යාවනේ ඒ අවිද්‍යාව. මෙන්න විද්‍යාව. අන්න රාගය නැති වෙනවා. අන්න ද්වේෂය නැති වෙන්නේ ප්‍රතිපදාව, මෝහය නැති වෙන්නේ ප්‍රතිපදාව. අන්න රාග ද්වේෂ මෝහ නැති කර බුදුරජාණන් වහන්සේ අරහං වනසේක ශ්‍රද්ධාව පිහිටනවා. කුසලයට අධිපතිකම දරන හින්දා ඔන්න ශ්‍රද්ධාව කෙනෙකුට ඕනි. බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි ධර්ම ඊළඟ. අන්න ධර්මෙ වැඩිනවා. වීරිය ඕනි දැන් මේක අඳුන ගන්න. සිතේ ඉලිප් වෙන ස්වභාවය එක එක අරමුණුත් එක්ක විසිරෙන ස්වභාවය නැතුව අරමුණේ තියාගෙන අන්න සතිය ඕනි දැන්. අන්න හිත විසිරෙන්නේ එකඟ වෙනවා, සමාධිය පිහිටනවා. ආන්න මේ විදිහට ජීවිතේ දකිද්දි ප්‍රඥාව පිහිටනවා. මේ ඉන්ද්‍රියන් පහ වඩද්දි රාග ద్వේෂ මෝහ සිතින් මොකද වෙන්නේ? අතුරුදහන්. මම මේ පොඩි කාරණයක් ඔබට කියන්න. ඒ තමයි පින්වතුනි එක බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය එක ගණිකාවක්. මම හිතන්නේ මෙයාගේ නම සිරිමා. ජීවක වෛද්‍යතුමාගේ නංගි. අම්මා සාලවතී කියන ගණිකාව. ඒතර මේ ශාරීරිය මුල් කරගෙන ශාරීරිය විකුණලා දැන් ජීවත් වෙන්නේ. ඒතර මෙයා පස්සේ කාලෙක මොකද උනේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා උත්තරාව නිසා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ධර්මය ඇහැලා මෙයා සෝතාපන්න ඵලයටපත් වුණා. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ මෙයා ඒ ජීවිතෙන් වෙන් වෙලා ධර්මයට පැමිණුණා. දැන් මෙයා දම්පැන් පූජා කරනවා. දම්පැන් පූජා කරද්දී
එක්තරා අවස්ථාවක එක භික්ෂුවකට අහන්න ලැබුණ සිරිමාව ගැන. අනිත් හාමුදුරුවෝ ලැබිලා කියන සිරිමාව බොහොම ශ්‍රද්ධාවන්තයි. දම්පැන් පූජා කරද්දී ප්‍රණීත විදිහට තමයි පූජා කරන්නේ. පාත්‍රේ පුරවලා හොඳට පූජා කරනවා කිව්වා. ප්‍රණීත දේ පූජා කරනවා. ඇයගේ රූප සම්පත්තිය වගේම තමයි කිව්වා සද්ධා සම්පත්තියත් කිව්වා. ඒ වගේම ඇයට තියෙනවා කිව්වා. දැන් මේක අහගෙන මෙයාගෙන අහද්දී එක භික්ෂුවකට මොකද උනේ තරුණේ? හිත ගියා. දැන් මෙයාට ඕනි සිරිමාව බලා ගන්න. මෙයා මොකද කරේ? සලාක ක්‍රමයට මෙයා බලාගෙන හිටියේ. දැන් සලාක දින 6 9කට අද හොම පෙළ ගස්සනවා. එතකොට මොකද උනේ? මෙයාටත් අවස්ථාවක් ආවා. මෙයා මොකද කරේ? ඉදා ගියා දානෙට. ගිහිල්ලා දැන් බලන් ඉන්නවා සිරිමායක. වැඩකාරී ඔක්කොම ටික ඇවිල්ලා දානෙ බිදුව සිරිමාව නැහැ. එතකොට භික්ෂුන් ඇහුවා කෝ සිරිමා කියලා. එතකොට කිව්වා එයා අසනීප වෙලා පොඩ්ඩක් අමාරුයි කිව්වා. නමුත් මෙයා අමාරුවෙන් ඇවිල්ලි වෙරලා අර ස්වාමීන් වහන්සේට වැඳා. අසනීපෙන් හිටිය වුණා සිරිමාව කොහොම කෙනෙක්ද? ලස්සන කෙනෙක්. කොහොම කෙනෙක්ද? මේ භික්ෂුවගේ හිත ගියා. හිත ගියාට පස්සේ මොකද වුනේ? හිත ගියාට පස්සේ මොකද වුනේ? මෙයාට මොකද වුනේ? දැන් සිහිපත් වෙනවා. දැන් මොකද වුනේ? මෙයා ගියා කුටියට බත් එක ගත්තා අනනවා කන්න බෑ. අන්න රූපන් දිස්වා සතිමුට්ඨා පිය නිමිත්තං මනසි කරෝතු සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති අන්න බැසගත්තා. අන්න කෙලෙස් උපදින්න ගත්තා. අන්න සියද්ද වෙන සියල්ලම සිද්ධ වෙන්න ගත්තා. දැන් මොකද වෙන්නේ? මෙයා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. ලෙඩ වෙනවා. භික්ෂුන් ඇවිල්ලා අවවාද කළත් හරියන්නේ. ඒ දවසේම සිරිමාව මරණයටපත් වුණා. බිම්බිසාර රජුරන්ට බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්වා. මොකද්ද? සිරිමාව වලදා මුකුත් කරන්න එපා ආරක්ෂාව දෙන්න කිව්වා. දවස් 7-8ක් යනකම් 4-5ක් ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔක්කොම මිනිස්සු එකතු කරන්න. භික්ෂුන්ටත් පණිවිඩයක් කිව්වා ඔක්කොම එකතු වෙන්න කියලා. එකතු වුණා. එකතු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කිව්වා දැන් ඔන්න නාහින් කටින් හැමතැනින් මොකද වෙන්නේ? අන්න ගලන ඕජාව. කට ඇරිලා නාහේ උමය වෙලා ඇස් දෙක ඇරිලා පණුව හෝම ගාගෙන කටින් ගලාගෙන ඉනවනේ. ගන්ධසාරි බෑ පැත්ත. පස්සේ රජුරන්ට කිව්වා එහෙනම් අනබේරයක් යවන්න සිරිමාවට ඉස්සර කහවණු 1000ක් විතර ඕනි. ඒ නිසා දැන් කිව්වා අනබේර යවලා කැමති කෙනෙක්ට ඕන කහවණු 1000 ගන්න පුළුවන් කියලා. කිසි කෙනෙක් නෑ. එහෙනම් කහවණු 500ට දෙන්නම් කිව්වා. ඒත් නෑ. 100ට ගන්න කැමතිද කිව්වා. ඒත් නෑ. කහවණුවකට කැමතිද කිව්වා. ඒත් නෑ. අඩ කහවණුවකට කැමතිද කිව්වා. ඒත් නෑ. අන්තිමට බුදුරජාණන් සහනවා එහෙනම් නොමිලේ දෙන්න අහන්න කිව්වා. කවුරුත් කැමති වුණාද? කැමති වුණේ නෑ. එතකොට මොකද වෙන්නේ? මේ මුල් කරගෙන බුදුරජාණන් ධර්මයේ කියද්දී අර භික්ෂුන්ට සිහිය ඉපදුණා. ඒ භික්ෂුව අරහත්ත්වයටපත් වුණාද නැද්ද? අරහත්ත්වයටපත් වුණා. පින්වත්නි මේ ලෝකයේ නික්ම ගිය පිරිසට කියනවා රහතන් වහන්සේලා කියලා. ඒ රාග ద్వේෂ මොහ නැති කළ අපට නැති කරන්න බැරි වෙන්න පුළුවන් පින්වත්නි. නමුත් ඒ රාග ద్వේෂ මොහ නැති කළ ඒ උත්තමය මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි. ඒ බුදුරජාණන් වහන්සේ අරහං ඒ වගේම ගුරු උපදේශ නැතුව මේ ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. ඒ නිසා පින්වතුනි ඔබ මේ පාවිච්චි කරන ඇස කන නාහි දිව කය මනස යථා ස්වභාවය අවබෝධ කරගෙන මෙවන් ධර්මයක් කියා දුන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් ආශ්චර්යවත්ද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න, ධර්මය ගැන පහදින්න, සංඝයා ගැන පහදින්න සිල්වන්ත වෙන්න. සෝතාපට්ටි අංග හදාගන්න. ඒ අංග ඔබගේ ජීවිතය ඇති කරගන්න ලැබුණොත් ආන්ී කෙනා නිරේ ප්‍රේත ලෝක තිරිසන් ලෝකෙන් අත් මිදෙනවා. කැමැති වුණත් අකමැති වුණත්. නිරේ ප්‍රේත ලෝකයෙන් නිදහස් වෙන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයෙන් ධර්මය දැකිය යුතුයි. එහෙමනම් ඔබ අද ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම ලෝකයේ බොහෝ අයට මේ ධර්ම දාණය ලබා දෙමින් සිත කය වචනින් බොහෝ පින් රැස් කළා. අද දින අසිරිමත් ධම්සක ධර්ම දේශන සඳහා දායකත්වයේ දරන්නේ අප්‍රේල් මාස 20 වෙනි දිනට උපන් දිනයේ යෙදුණු කමලා පෙරේරා මහත්මියට සිත පැතීම් පිණිස සහ මීට වසර 30කට පෙර පරලෝ සැපත් පියාණන් වන පියරත්න පෙරේරා මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සිළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස නිල්මිනී ගුණසේකර මහත්මිය, චම්පක පෙරේරා, සඳමිනී පෙරේරා යන දූ දරුවන් විසින් මේ සෑම සිළු දෙනා. ඉතින් විශේෂයෙන් මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ විසින් අප අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා සාදු කියන්නේ.
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් වසර 30කට පෙර පරිලෝක සැපත් පියාණන් වන පියරත්න පෙරේරා මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේම පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පැමිණ සිටින සියලු දෙනා නමින් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය නම් සඳහන් කළ නොකලා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ හැම දිනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්විත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දානින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් 2015 4/20 වෙනි දිනට උපන් දිනයේ යෙදුණු කමලා පෙරේරා මහත්මියටද අනුමෝදන් වේවා. දායකත්වයේ දරන නිල්මනී ගුණසේකර මහත්මිය, චම්පක පෙරේරා, සඳමිනි පෙරේරා යන දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටද ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටද සහභාගී වූ සියලු දෙනාටද මේ සෑම සියලු දෙනාට ඔබගේ සුජීවත්ව සිටින දෙමාපිය, දුව, දරුවෝ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන්ව මේ සෑම සියලු දෙනාම කායිකවත් සුවපත් වේවා, මානසිකවත් සුවපත් වේවා. තමන්ගේ දැහැමිය අදහස් සඵල කර ගැනීම පිණිසත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සතර අපා බියෙන් නිදහස් වීම පිණිසත් මේ පින් ඔබ සෑම සිළු දිනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කළ පින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, ලෝවාස සංගරුවන අනුගාරික මෑණිවරු, පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන්ව නිදුකින් සුවසේ ධර්ම මාර්ගය දිනු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. සුපින්නතුනි, අද දවසේදී ධර්ම දේශනාව තුළින් පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ කාරණා ඔබේ ජීවිතයට බොහොම සමීප වූ දේවල්. පින්වත් ස්වාමීන් වහන්සේ වැඩසටහනේ ධර්ම දේශනාව ආරම්භයේදී මතක් කළ යම් කෙනෙක් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අවධානය යොමු කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම යම් අනතුරකට යම් කරදරයකට පාත්‍ර වූ කෙනෙක් තමයි බොහෝ වෙලාවට පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් ආදර්ශ අවවාද මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අවබෝධය ලබා ගන්නට පැමිණෙන කියලා. නමුත් අද දවසේදී මේ ධර්මදේශනය ඔබ ශ්‍රවණය කරා නම්, මනාකොට ශ්‍රවණය කරා නම් මේ ජීවිතයේ තිබෙනා වූ නිස්සාරත්වයේ පිළිබඳ ඔබට මනා වැටහීමක් නිසකයෙන්ම ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අනුපිළිවෙලින් මනා කාරණා අපිට පෙළගස්වමින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අසිරිමත් දම්සක ධර්ම දේශනාමය වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසට අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවට පසුව මේ විදිහට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සප්පං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන අසිරිමත් දම්සක ධර්ම දේශනාමය වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා. විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණා පිළිබඳ අප ධම්සෝඳ වැඩසටහනේ මේ දින තුලදී කතා කරනවා. විශේෂයෙන් ඔබට පැන නගින්නා වූ ගැටලු
සඳහා විසඳුම් ලබා දෙන්නට අප දම්සොඳ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ඔබට තිබෙන ගැටලු දම්සොඳ වැඩසටහනට යොමු කරන්න කියන ඉල්ලීමත් අප ඔබගෙන් කරනවා. ඒ වගේම දවසේ පත්තර වැඩසටහනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා ආශ්‍රය කරගනිමින් එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතය තුළදී සිදුවන්නා වූ කාරණා ධර්මානුකූල විග්‍රහයන් අප ගෙනෙනු ලබනවා. ශ්‍රද්ධා රූපවාහිනිය TNL නාලිකාවත් එක්ව ගෙන සමගාමී විකාශයත් මෙතෙකින් නිමවටපත් වෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 27න්, PO TV ඔස්සේ නාලිකාංක 99න්, www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.